networking layers එහෙමත් නැත්නම් ස්තර ආකෘතියක් තියෙනවා. මේ ස්තර ආකෘතියක එක ආකාරයක් තමයි OSI reference model කියන එක. Open System Interconnection OSI. Open System Interconnection. OSI කියලායි කියන්නේ. එතකොට විවෘත පද්ධති ඕපන් කියන්නේ විවෘත සිස්ටම් කිව්වහම පද්ධති ඉන්ටර්කනෙක්ෂන් කියන්නේ අන්තර් සම්බන්ධතා. ඔන්නම නමක් තියෙනවා. විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකාරය කියලා අපි ඒකට කියනවා. මේකෙදි layers network layers තියෙනවා 7ක්. ඒ කියන්නේ අපිට මේ ඉගෙනීමේ පහසුව සඳහා layers 7කට මේක වෙන් කරලා තියෙනවා. ඒ layers 7 මෙහෙම ගත්තොත් ඒකේ තියෙනවා application layer. application layer, presentation layer, session layer, transport layer, network layer, transport network, data link layer සහ physical layer කියලා. layers 7ක් තියෙනවා network එකක. OSI reference model එකේ. එතකොට අපේ කම්පියුටර් එකේ යම් කිසි පරිගණකයක් අපිට තියෙනවා නම් ඒ කම්පියුටර් එකේ මේ layers 7ම තියෙනවා. එතකොට අපි යවන මේ දත්තය යවන තවත් destination computer එකේ අපි හිතමු මේක මේ layers 7ම destination computer එකේ තියෙන්න ඕනේ. එතකොට යම් කිසි පරිගණකයක් A කියලා මේ network එක A පරිගණකයේ ඉඳලා router එක හරහා ගමන් කරනවා B පරිගණකයට කියලා හිතමු දත්තයක්. එතකොට A සිට B දක්වා ගමන් කරන මාර්ගයේදී අපිට ඒගේ උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි දෙන්නයි කම්පියුටර්ස් දෙක. මගේ කම්පියුටරේ තමයි A. අමිලනේ නේද? අමිල නිසා ඔන්න ඒ කම්පියුටර් එකේ තියෙන layers 7ක්. මගේ ඇප්ලිකේෂන් එක මේ වෙලාවේ Zoom නේ. මගේ ඇප්ලිකේෂන් එක විදිහට Zoom තමයි ඉන්නේ. එතකොට Zoom data ටික ඔයාගේ මගේ කම්පියුටර් එකේ presentation layer එකට යනවා. presentation layer එකකින් session layer එකට යනවා. session එකකින් transport වලින් network ওই විදිහට මෙහෙම පහළට ගමන් කරලා physical layer කියලා කියන්නේ මගේ network එකේ transmission media. transmission media කොහොම එයා දන්නවා භෞතික ස්තරයට අදාළ වෙන්නේ දත්ත sannivedanaya කරන මාධ්‍ය. මේ මාධ්‍යයට දුන්නාම ඒක ඉන්ටර්නෙට් කේබල් එකකට හරි Wi-Fi වලට හරි දුන්නාම එයා දත්ත ගමන් කරනවා. මතක ඇති අපි දත්ත ගමන් කරන විදිහම බිංදුව සහ එක ගමන් කරවන්නේ මැන්චෙස්ටර් එන්කෝඩින් සිස්ටම් කියලා එහෙම අපි අහලා තිබුණා මීට කලින්. ආන් ඒ වගේ එන්කෝඩින් සිස්ටම් එකකින් යවනවා. යවුවට පස්සේ මේ දත්ත සම්පූර්ණයෙන් ගමන් කරලා රවුටර් එක හම්බුනාට පස්සේ රවුටරේ තියෙනවා මේ කියන layers 7න් layers 3ක්. එතකොට ඒ layers 3 තමයි යටම තියෙන layers 3 අපි මෙතනින් ලියමු. network layer එකයි data link layer එකයි physical layer එකයි. physical layer
මේ විදිහට ෆිසිකල් ලේයර් එකයි මේ රවුටර් එක තියෙනවා. එතකොට රවුටරේ ෆිසිකල් ලේයර් එකට මේ දත්තය හම්බ වුණාට පස්සේ මෙයා කරන පළවෙනි වැඩේ තමයි data link layer එකට ඒක බාර දෙනවා. බාර දුන්නාට පස්සේ යා data link header එක ගලවලා network layer එකට මේක බාර දෙනවා. මම විස්තර කරන්නම් මොකද්ද මේ data link header එක කියන්නේ කියලා. ඊට පස්සේ නැවත වාරයක් network header එකේ network header එක කියන්නේ අපි IP header එක. අපි ඉස්සලා දැක්කනේ IP කියන header එකක්. ඒ header එකේ තියෙනනේ source destination IP address. එතකොට යවිය යුතු පුද්ගලයා destination IP address එක බලලා router එක තීරණය කරනවා මේක බාර දෙන්න ඕනේ මගෙන් එහා පැත්තේ ඉන්න network එකට. මෙහෙනුයි ආවේ. එහා පැත්තේ ඉන්න network එකට දෙන්න ඕනේ කියලා router එක දැනගත්තට පස්සේ router එක කරන වැඩේ තමයි මේක නැවත වාරයක් data link header එකක් සම්බන්ධ කරලා physical layer එක හරහා ඒ network එකට බාර දුන්නාම සංනිවේදන මාධ්‍ය ඔස්සේ ඔයාගේ කම්පියුටරේ ෆිසිකල් ලේයර් එකට එනවා. දැන් මට කියන්න බෑ පුතේ A ඉඳලා B මගේ කම්පියුටරේ ඉඳලා ඔයාගේ කම්පියුටරේ දක්වා රවුටර් කීයක් තියෙනවද කියලා. හැබැයි මට එකක් කියන්න පුළුවන් රවුටර් 255ට නම් අඩුවෙන් තමයි තියෙන්නේ කියලා. රවුටර් එකකින් සම්බන්ධ වෙන්නේ නැහැ කියලාත් නම් අපි දන්නවා නේද? මොකද මගේ රවුටරේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් වගේ සර්විස් ප්‍රොවයිඩර්ගේ ආයතනයටනේ. එතකොට ෆිසිකල් ලේයර් එකකින් ලැබෙන ඔයාගේ කම්පියුටර් එකේ ෆිසිකල් ලේයර් එකට ලැබෙන මේ දත්තය ඔයාගේ කම්පියුටරේ ඉහළ ලේයර්ස් වලට දෙනවා data link වලටත් network වලටත් transport වලටත් session වලටත් presentation වලටත් application ඔයාගේ Zoom application software එක මගින් මේක ඔයාට පෙන්නනවා. එතකොට මෙතන මම ඉන්නේ. මගෙන් හදන මේ දත්ත ඔයාගේ ගෙදර ඔයාගේ කම්පියුටරෙන් පෙන්වන මට්ටමට මේ දත්ත sannivedanaye මේ විදිහට සිද්ධ වෙනවා. layers 7කට දාලා තියෙන්නේ අපිට මේක අවබෝධ කරගැනීමේ පහසුවට. එතකොට කම්පියුටර් එකකට නම් layers 7ක්ම තියෙනවා. router එකට තියෙන layers 3ක් විතරයි. දැන් ඊළඟට අපි බලන්න ඕනේ මොනවද මේ layers වලින් සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ මම මේ ඇඳපු ඩයග්‍රෑම් එකම සම්පූර්ණ කරපු ඉන්ටර්නෙට් එකෙන් ගත්ත රූපයක් මේක. රවුටර්ස් දෙකක් තියෙනවා මෙතන. එතකොට මේ රවුටර් දෙකේම ඔය කියන ලේයර්ස් තුනදී මේ දත්තය පහළට ගමන් කරපු දත්තය ෆිසිකල් ලේයර් එක හරහා ගිහිල්ලා මෙතනදී නෙට්වර්ක් ලේයර් එක දක්වාම ගමන් කරලා රවුටර් එක අනිත් පැත්තෙන් ආපස්සට එහා පැත්තේ පෝට් එකෙන් එළියට එනවා. අනිත් රවුටර් එකට ගිහිල්ලා ඒකෙත් උඩට ගිහිල්ලා ආපහු එහා පැත්තේ පෝට් එකෙන් එළියට ඇවිල්ලා ඔයාගේ කම්පියුටරේ ඇප්ලිකේෂන් ලේයර් එක දක්වා මේ විදිහට ගමන් කරනවා කියලා අපිට මේ දත්ත sannivedanaya කරනවා පෙන්වන්න පුළුවන්. මේකෙදි සිද්ධ වෙන දේ තමයි දත්තයක data encapsulation කියලානේ. encapsulation කියන process එකත් decapsulation කියන process එකත් සහ මේ data unit එක ගැන විස්තරයක් කියන්න ඕනේ. දැන් යම්කිසි දත්තයක් ගත්තාම මේක මුල් දත්තය. ඒක තමයි data එක. data එකට අපි application layer එකේදී මෙතන අපි කියමු application layer තියෙන්නේ කියලා. මෙතන layers ටික දාමු අපි. මතක ඇති application ඊට පස්සේ presentation session transport network data link සහ physical ඔය විදිහට layers 7 ගන්න පුළුවන්. මේ විදිහට layers 7 ගත්තාම මම බලන්නම් මේ ටික එක කොටුවකට මේ වගේ පෙන්වන්න පුළුවන් විදිහට ගමු.
දැන් ෆිසිකල් ලේයර් ඔන්න ඔය වගේ. ඔය පිළිවෙලට තමයි මේ ලේයර්ස් හත වැඩ කරන්නේ. ඩේටා එක ඇප්ලිකේෂන් ලේයර් එකේදී මම සාමාන්‍යයෙන් සරලව ඔයගොල්ලන්ට පේන විදිහට ඇප්ලිකේෂන් ලේයර් එකේදී ඇප්ලිකේෂන් හෙඩර් එකක් මෙතනට සම්බන්ධ වෙනවා. ඇප්ලිකේෂන් හෙඩර් එකක්. ප්‍රසන්ටේෂන් ලේයර් එකේදී ප්‍රසන්ටේෂන් හෙඩර් එකක් මෙතනට සම්බන්ධ වෙනවා. ප්‍රසන්ටේෂන් හෙඩර් එකක්. ඊට පස්සේ සෙෂන් ලේයර් එකේදී සෙෂන් හෙඩර් එකක් මේකට සම්බන්ධ වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේදී ලැබෙන දත්තයකට ට්‍රාන්ස්පෝර්ට් හෙඩර් එකකුත්, නෙට්වර්ක් ලේයර් එකේදී ලැබෙන දත්තයකට නෙට්වර්ක් හෙඩර් එකකුත්, ඩේටා ලින්ක් ලේයර් එකේදී දත්තයට ඩේටා ලින්ක් හෙඩර් එකකුත්, ඊට පස්සේ ෆිසිකල් ලේයර් එකේදී කිසිදු දෙයක් ඇඩ් වෙන්නේ නැහැ. බලන්න ඩේටා ලින්ක් ලේයර් එකේදී විතරක් ට්‍රේලර් එකක්. ට්‍රේලර් කියන්නේ පිටිපස්සෙන් මේ මෙන්න මේ වගේ ඩේටා එකේ අවසානයේ පිටිපස්සෙන්ම ඇති වෙන දෙයක්නේ ඇතුළත් කරන කොටසක්. දැන් අපි ට්‍රැක්ටර් වල එහෙම ට්‍රේලර් එක කියලානේ කියන්නේ. ඒ වගේ අවසානයේ තියෙන කොටසකුත් එකතු වෙනවා. ෆිසිකල් ලේයර් එකේදී කිසි දෙයක් එකතු වෙන්නේ නැහැ. කෙලින්ම දත්තය ගමන් කිරීම තමයි සිද්ධ කරන්නේ. දැන් මේ මගේ කම්පියුටරෙන් ඉහළ ඉඳන් පහළට ලේයර්ස් 7න් 15ට දත්තයක් ගමන් කරනකොට සෑම ලේයර් එකකදීම අපිට හිතන්න පුළුවන් මේ හෙඩර් එකක් ඇතුළත් වෙනව නේද කියලා. ඒතර මම ඔයාලට ඉගැන්නුවා ඇප්ලිකේෂන් ලේයර් එකේදී එහෙනම් අපි මෙතන ඉඳන් බලමු. මේ වගේම මෙතන ඇප්ලිකේෂන් ලේයර් ලිව්වා වගේම අපි මේක මෙතනට දාගමු. ඒ විදිහටම මේ ඩේටා එක මේවා ඩේටා කියලා කියමු. අපි ඇප්ලිකේෂන් ලේයර් එකේදී මේකට මම ඩේටා කියලා කියනවා. ප්‍රසන්ටේෂන් එකේදීත් මම ඒකට ඩේටා කියලා කියනවා. ඊට පස්සේ සෙෂන් එකේදීත් මම ඒකට ඩේටා කියලාම කියන්නම්. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් හෙඩර් සම්බන්ධ කරනකොට අපි මේකට කියනවා සෙග්මන්ට් කියලා. සෙග්මන්ටේෂන් කුඩා කොටස් වලට අපි මේකට සිංහලෙන් කියන්නේ ඛණ්ඩ කියලා. දත්ත ඛණ්ඩ සෙග්මන්ට් කියන වචනෙන් අදහස් වෙන්නේ. සෙග්මන්ට් හෙඩර් කියලා තමයි අපි මේ ට්‍රාන්ස්පෝර්ට් හෙඩර් එකට කියන්නේ. ඒතර සෙග්මන්ටේෂන් කරනකොට ආකාර කීපයකට අපි දන්නවා TCP සහ UDP කියන ප්‍රොටෝකෝල් එක ක්‍රියාත්මක වෙන්නේ මේ ලේයර් එකේදී. අවසානයේ නෙට්වර්ක් හෙඩර් එකේදී මේකට පැකට් කියලා කියනවා. මේ දත්ත වර්ගයට අපි කියනවා පැකට් කියලා. හරිද? පැකට් එකක් ෆ්‍රේම් එකක් බවට පත් වෙන්නේ මේ අවසාන ලේයර් එකේදී. පැකට් එකක් ෆ්‍රේම් බවට පත් වෙනවා. ෆිසිකල් ලේයර් එකේදී කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ෆ්‍රේම් එක ඒ විදිහටම බිට් විදිහට යවනවා. ෆ්‍රේම් එකම තමයි යවන්නේ. මම මෙතන දාලා තියෙනනේ ෆ්‍රේම් එක වෙනස් වෙන්නේ නැහැ කියන එක. බිට් විදිහටම යවනවා. මේකට අපි කියනවා මේ ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එක කියලා. ප්‍රොටෝකෝල් ඩේටා යුනිට්. එතකොට මේ සෑම ලේයර් එකකදීම ක්‍රියාත්මක වන යම් යම් නියමාවලි තියෙනවා. ඒ ටිකත් අපි පොඩ්ඩක් මෙතනට ගත්තොත් මට හිතෙනවා මෙන්න මේකම කොපි කරලා නැවත වාරයක් මෙතනට දාගත්තා නම් අපිට ලේසි වෙනවා වැඩේ. මේ ටික මම ඒ විදිහටම යවන්නම්. මේ විදිහට ඊට පස්සේ මට කියන්න ඕනේ මෙන්න මේ තැන් දෙකේදී මේ ටික මකමු. සෙග්මන්ටේෂන් වලදී ක්‍රියාත්මක වන නියමාවලියක් තමයි අපි ඉගෙන ගත්ත එක. TCP. පැකට් හදන වැඩේ බාරගෙන තියෙන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්. ෆ්‍රේම්ස් හදන වැඩේ ඒක ඊතර්නෙට්ට බාර දෙමු අපි. ඔන්න ඔය විදිහට නියමාවලි ක්‍රියාත්මක වෙනවා.
යම් යම් තැන්වලදී. ඒතර අපි මීට ඉහතදී කතා කරලා තියෙනවා ඊතර්නෙට් කියලා ප්‍රොටෝකෝල් එකක් ගැන. මතක ඇති CSMA CD කියලා එහෙම ඊතර්නෙට් ප්‍රොටෝකෝල් ටයිප් එකක්. මෙතනදී මම ඉගැන්වුවේ ප්‍රොටෝකෝල්ස් ගැන. මෙන්න මේ වගේ මේ තියෙන ලේයර්ස් 7. ලේයර්ස් 7ට පස්සේ මෙතනින් මම දාලා තියෙන්නේ ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එක. අපි ඒක PDU කියලා හඳුන්වනවා. ඊට පස්සේ අවසානයේ මම දාලා තියෙන්නේ ක්‍රියාත්මක වන ප්‍රොටෝකෝල්. ප්‍රොටෝකෝල් අනිකුත් ලේයර්ස් වලත් මොනවද තියෙන්නේ කියලා මේ ඇප්ලිකේෂන් හෙඩර් එකේ, ප්‍රසන්ටේෂන් හෙඩර් එකේ, සෙෂන් හෙඩර් එකේ මොනවද ක්‍රියාත්මක වන ප්‍රොටෝකෝල්ස් කියලා අපි ඉදිරියට හොයාගමු. මෙතනට මම තවත් ප්‍රොටෝකෝල් එකක් දෙන්නම්. TCP වලට අමතරව UDP කියන එක ක්‍රියාත්මක වෙන්නේ මේ ලේයර් එකේම තමයි. එතකොට මේ නම් ටික මේ විදිහට තිබ්බහම හරි. මම මේ මෙතන උඩින්ම දාලා තියෙන්නේ මේ ලියපු දත්තවල මාතෘකා ටික. ලේයර් එක මොකද්ද? ඊට පස්සේ ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එක මොකද්ද? ක්‍රියාත්මක වන ප්‍රොටෝකෝල් මොනවද? ආදී වශයෙන් තමයි දාලා තියෙන්නේ. මේකට කියනවා අපි එන්කැප්සුලේෂන් කියලා. මේ ක්‍රියාවලියට. එන්කැප්සුලේෂන් වලදී සිද්ධ වෙන්නේ යම්කිසි දත්තයක් පරිශීලකයාගෙන් ඇප්ලිකේෂන් එකට ලැබුණාට පස්සේ ඒ දත්ත ඇප්ලිකේෂන් හෙඩර් එකක් සම්බන්ධ කරලා ප්‍රසන්ටේෂන් හෙඩර් එකක් සම්බන්ධ කරලා ඒ ලැබෙන දත්තයට සෙෂන් හෙඩර්, ට්‍රාන්ස්පෝර්ට් හෙඩර්, නෙට්වර්ක් හෙඩර් ආදී වශයෙන් ඩේටා ලින්ක් හෙඩර් විදිහට මේ විදිහට දත්තය වෙනස් කරගෙන යනවා. හෙඩර් සම්බන්ධ කරගෙන ඒ අදාළ හෙඩර්ස් වල තිබිය යුතු දත්ත මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා. TCP header එකේ මොනවද තිබ්බේ කියලා මම පෙන්නලා තිබුණා. acknowledgement sequence number ඒ වගේම destination port එකක් එහෙම තියෙනවා. ඒවැ කාර්යභාරය මොනවද කියලා මේ ports වල කාර්යභාරය මොකක්ද කියලා මම කියලා දෙන්නම් ඉදිරියට. ඊට පස්සේ UDP header එක මම පෙන්නලා තිබ්බා. IP header එකේ තියෙනවා මම පෙන්නලා තියෙනවා ඔයාලට IP address source සහ destination IP address. සමහර විට මතකද දන්නේ මම Ethernet එකෙත් ෆ්‍රේම් එකක Mac header කියලා එකක් media access control header Mac header කියලා එකක් පෙන්නලා තියෙනවා Mac address වලින් source and destination මේ Mac address තියෙනවා කියලා. ඒතර සාමාන්‍යයෙන් මේ local area network එකක දත්ත ගමන් කිරීම සිද්ධ කරන්නේ දත්ත frame රාමු විදිහට. මේකට අපි කියනවා රාමු කියලා නේද? මේකට අපි කියන්නේ රාමු කියලානේ. frame කියන්නේ රාමු කියලා. segment කියන වචනයට අදාළ නම ඛණ්ඩ කියලා. packet 2 කියලාම කියන්න පුළුවන් packets වලට. මේක නම් B2 මේ data කියන එකට අපි දත්ත කියලා තමයි ලියන්නේ. එතකොට රාමු විදිහට දත්ත ගමන් කරන්න පුළුවන් උනේ නැවත වාරයක් මතක් කරොත් local area network එකක් ඇතුලේ එකම local area network එකේ යම්කිසි පරිගණකයක් ගමු C කියලා. C පරිගණකයේ ඉඳලා මම ඔයාලට පෙන්නනම් C පරිගණකයේ ඉඳලා D පරිගණකයට දත්තයක් යවනවා නම් මේ ස්විච් එකේ තියෙනවා කියලා අපි කතා වුණා Mac table එකක්. මේ ස්විච් එක ඇතුලේ පවත්වාගෙන යනවා Mac table එකක්. Tamanට සම්බන්ධ වෙලා තියෙන port එකයි Tamanට ඒ port එකට අදාළ Mac address එකයි වගුවකින් තියාගෙන ඉන්නවා. එතකොට මේ port එක 1 2 3 4 5 කියලා ස්විච් එකේ අදාළ port වලට හතරවෙනි port එකට සම්බන්ධ වෙලා තියෙන්නේ Mac address එක machine එකේ Mac D කියලා මම ගමු. තුන්වෙනි port එකට සම්බන්ධ වෙලා තියෙන්නේ Mac address of D E කියන computer එක. පස්වෙනි port එකට සම්බන්ධ වෙලා තියෙන්නේ Mac address එක තියෙන්න ඕනේ B කියන එක. ඔන්න ඔය ආදි වශයෙන් එයා වගුවක් තියන් ඉන්නවා. මෙන්න මේ වගුව තමයි මම මේ විශාල කරලා මෙතනින් මේ විදිහට ඇඳලා ගත්තේ. එතකොට local area network එකක MAC address එක භාවිතා කරලා දත්තයක් යවන්න පුළුවන් හේතුව ස්විච් එක දන්නවා Tamanට සම්බන්ධතාවය දක්වන සියලු පරිගණකවල MAC address සියල්ල මොනවද මේවා කියලා ස්විච් එක දන්න නිසා යාට පුළුවන් ඒක කරන්න. හැබැයි අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකවල MAC address කොයි network වල සම්බන්ධතාවය තියෙනවද කියන එක MAC address වලින්
හොයාගන්න පුළුවන්කමක් රවුටර්ස් වලට නැහැ. අන්තර්ජාලය නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ කුඩා කුඩා ජාල බොහෝමයක් එකට එකතු වෙලා රවුටර්ස් වලින් කනෙක්ට් වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒතර අන්තර්ජාලයේ ගමන් කරන්න නම් MAC ඇඩ්‍රස් භාවිතා කරගෙන කරන්න පුළුවන් කමක් නැහැ. අන්තර්ජාලයේ දත්ත ගමන් කරන්නේ IP ලිපින භාවිතා කරලා. ඒකට හේතුව භූගෝලීය වශයෙන් IP ලිපින කොහෙද තියෙන්නේ කියන එක භූගෝලීය කියන්නේ ලංකාවේ ගත්තොත් ලංකාවේ මේ IP ඇඩ්‍රස් තමයි භාවිතා වෙන්නේ කියන එක දැකලා ඇති. එහෙම භූගෝලීය වශයෙන් හොයාගන්න පුළුවන්. මේ අන්තර්ජාලයේ මේ කලාප වලට බෙදලා තියෙනවා. මේ ARIN ඊළඟ මේ ඇප්නික් කියන කලාපයට තමයි අපි අයිති වෙන්නේ. මේ ඇෆ්‍රිකා මහද්වීපයේ මේ ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ මේ විදිහට මේ මහද්වීපවල IP ඇඩ්‍රස් මොනවද පාවිච්චි කරන්නේ කියලා ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4 වල මේ විදිහට මොනවද පාවිච්චි වෙන්නේ කියලා භූගෝලීය වශයෙන් මේ IP ඇඩ්‍රස් ව්‍යාප්තිය පිළිබඳව මේ සංවිධාන පහෙන් 1 2 3 4 5ක් තියෙනවනේ. ඒගොල්ලෝ සම්බන්ධතාවයේ තියාගෙන ඉන්නවා. කියන්නේ කොයි රටේද කියලා අපිට හොයාගන්න පුළුවන් මේ IP ඇඩ්‍රස් පාවිච්චි කරන්නේ. ඒ වුණාට MAC ලිපින පාවිච්චි කරන්නේ කොහොමද කියලා එහෙම අපිට සම්බන්ධතාවයක් නැහැ. MAC ලිපින මගේ කම්පියුටරේ මම වෙන රටකට ගිහිල්ලා නෙට්වර්ක් එකකට කනෙක්ට් කරොත් මගේ කම්පියුටරේට අනන්‍ය අංකයක් තමයි MAC ලිපිනය කියන්නේ. ඒතර MAC ලිපිනය වෙන රටකින් කනෙක්ට් වෙන්නත් පුළුවන් ඕනෙම රටකින් කනෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි මම කොයි රටින් කනෙක්ට් වුණත් මට IP ලිපිනය ලබා ගන්න වෙන්නේ ඒ රටට අදාළ IP ලිපිනය. ඒ නිසා රවුටර්ස් අතර සම්බන්ධතාවයෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ කොයි පැත්තටද මේක යවන්නේ කියලා හොයාගන්න. දත්තයක් යනකොට. දත්තය අන්තර්ජාලය පුරා සැරිසැරීමට MAC ලිපිනය සුදුසු නොවන්නේ මේ MAC ලිපින මේ ජාලවලට අදාළයි කියලා සම්බන්ධයක් MAC ලිපිනවල නැති නිසා. හැබැයි එකම ජාලයේ නෙට්වර්ක් කොටසක් තියෙන නිසා IP ලිපිනයක නම් IP ලිපිනේ මේ ජාලවලට සම්බන්ධයි කියලා සම්බන්ධතාවයක් පවත්වාගෙන ඉන්න පුළුවන් නිසා IP ලිපින භාවිතයෙන් අන්තර්ජාලයේ ඕනෙම තැනකට දත්තයක් යවා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට MAC ලිපින වලින් දත්ත යවන්නේ local area network එකේ ෆ්‍රේම් වල භාවිතා කරන්නේ MAC ලිපින කියන එකත් අන්තර්ජාලයේ දත්ත පැකට් විදිහට යවන්නේ පැකට් හෙඩර් එකේ තියෙන IP ලිපින කියන කාරණයක් පොඩි අවබෝධයක් දැන් ඔයගලන්ට ඇති. මේ කියන විදිහට මේ encapsulation process එකට පස්සේ මේ encapsulation කියන වැඩේ ඒ කියන්නේ මේ විදිහට ඔතාගෙන දත්තය ගමන් කරලා මේ දත්තය රවුටර් එකකට ආවට පස්සේ මේ වගේ ඔතාගෙන ඉන්න දත්තයක් රවුටර් එකකට ලැබුණට පස්සේ මම මෙතනින් පෙන්නන්නම් මෙහෙම එන දත්තයක් රවුටරේට ආවට පස්සේ රවුටරේ බලනවා තමන්ගේ data link layer එකට ගෙනහිල්ලා data link header එක ගලවනවා. ගැලවුවාම එයාට පේනවා network header එක. ඒ කියන්නේ IP header එක පේනවා. frame header එක ගැලවුවාම IP header එක පේනවා. IP header එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? source address, destination address, IP address තියෙනවා. මේ රවුටරේ තීරණය කරනවා මෙන්න මේ රවුටරේ මගේ destination address එක තියෙන නෙට්වර්ක් එක එහා පැත්තේ තියෙන. එහෙනම් මම මේක එහා පැත්තට දෙනවා කියලා තීරණය කරලා එයා වෙනත් ෆ්‍රේම් එකක මේක උතනවා. මොකද අපි ඉස්සෙල්ලා මෙතනින් උඩට එනකොට ෆ්‍රේම් එක ගැලෙව්වා. දැන් මේ local area network එක මෙතන තියෙන local area network එකේ ගමන් කරපු ෆ්‍රේම් එක නෙමෙයි අලුත් local area network එකට දෙනකොට ඒ අලුත් ෆ්‍රේම් එක උතලා MAC address එක source විදිහට තමන්ගේ IP මේ MAC ලිපිනේ දීලා destination MAC address විදිහට මේ එහා පැත්තේ ඉන්න router MAC ලිපිනේ දීලා එවනවා මේ පැත්තට. ඊට පස්සේ අවසානයේ මෙයාට හම්බ වෙනවා මේ router එකට මේ දත්තේ යනවා. ඒ router එකත් ඒ වැඩේම කරනවා. මට ලැබිච්ච මේ පණිවිඩය කාටද බාර දිය යුතු වන්නේ කියලා එයා තීරණය කරනවා MAC header එක ගලවලා IP header එක දිහා බලලා එයා IP header එක දිහා බලලා තීරුම් ගන්නවා එහා පැත්තේ network එකට මේක දෙන්න ඕනේ කියලා නැවත වාරයක් එයා තවත් වතාවක් frame header එකක් මේකට දීලා අලුත් frame එකක් හදලා ඒ ෆ්‍රේම් එක තමයි එහා පැත්තේ කම්පියුටරේ දක්වා ගමන් කරන්නේ. එතකොට මේ කම්පියුටර් එක
කම්පියුටර් A ඉඳලා කම්පියුටර් B දක්වා ගමන් කරනකොට ලෝකල් ඒරියා නෙට්වර්ක් තුනක් පහ වෙන විදිහට තමයි මම මේ ඩයග්‍රෑම් එක ඇඳලා තියෙන්නේ. මෙතනින් මෙතනටත් මෙතනින් මෙතනටත් මෙතනින් මෙතනටත් ලෝකල් ඒරියා නෙට්වර්ක් තුනක් තියෙනවා. සෑම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකකදීම මෙන්න මේ